හරි. බලමු එහෙනම් පුතේ වයම් පළාත් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න ටික කතා කරන්න. පළවෙනි එක අපිට කියනවා පුතේ 5න් 2 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ප්‍රතිශතයක් කියන්නේ පුතේ හරය 100 වෙන භාගය. හරිද? හරය 100 වෙන භාගය. එතකොට ඔයාලට පුළුවන් මේක එක්ක කෙලින්ම 100ෙන් වැඩි කරන්න. නැත්නම් මෙයාව හරය 100 කරන්න. අපිට පුළුවන් 20ෙන් වැඩි කරන්න. 20 2ක් 40යි 100. 100ෙන් 40යි කියන්නේ 100ට 40යි. දෙවෙනි එක පේපර් ටියුට් එක හදලා ඉවර කරන්න කියලා මම ගොඩ දවසකින් නම් කිව්වා පුතේ. 근데 මේවට විශේෂ වෙලාවල් දෙන්නේ නැහැ මම. 60 හා 45 කුඩාම පොදු ගුණාකාරය හොයන්නලු පුතේ. 60 45 කුඩා පොදු ගුණාකාරය. එතන විදි දෙකක් තියෙනවා. ලේසිම විදිය තමයි මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවලින් මෙහෙම බෙදන එක පුතේ. දෙකම බෙදෙනවා 5න්. ඒ නිසා මම 5න් බෙදලා දාන්නම්කෝ. හරි? ඊළඟට 5න් බෙදුවොත් මේක 12යි. 5 වරක් 9යි. ආයි මේ දෙකම බෙදෙනවා පුතේ 3ෙන්. 3 වරක් 4යි 3 වරක් 3යි. ඊළඟට ආයි සැරයක් මම බෙදනවා 2. දෙවරක් 2යි දෙවරක් 3යි. ආයි 2කින් බෙදන්නම්. 1යි බෙදෙන්නේ නැහැ. දැන් නම් 3ෙන් බෙදන්න වෙන්නේ. 1යි 1යි. එතකොට කුඩා පොදු ගුණාකාරය වෙන්නේ පුතේ මේ ටික වැඩි කළාම එන එක. 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. අපි මේ ටික ගුණ කරනවා පුතේ. 5 වරක් 3 15යි 15 ඒවා දෙකක් 30යි 30 ඒවා දෙකක් 60යි. 60 3ෙන් වැඩි කරනවා පුතේ 180ක් කියලා අපිට ලැබෙනවා. 180යි. ඊළඟට අපිට කියනවා පුතේ මේකේ දැක්වෙන්නේ කුමන වර්ගයේ ටෙසලාකරණයක්ද කියලා පුතේ. ත්‍රිකෝණ එකයි තියෙන්නේ පුතේ. එක රූපයක් අරගෙන කරන ටෙසලාකරණයකට අපි කියනවා පුතේ සුද්ධ ටෙසලාකරණයක් කියලා. හරිද? සුද්ධ ටෙසලාකරණයක්. ඒතර ඔයාලා ලියලා තියෙන්න ඕනේ තුන්වෙනි එකට පුතේ සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය. හරි? ඊළඟට අපිට කියනවා 4 වෙනි ගාන දොඩම් සහ ජලය 1:6 අනුපාතයට මිශ්‍ර කර බීමක් සාදා ගනු ලබයි. දොඩම් සහ ජලය දොඩම් සහ ජලය 1:6 පුතේ. ඊට පස්සේ කියනවා අපිට මේකේ දොඩම් මිශ්‍ර ප්‍රමාණය මිලිලීටර් 50යි. මෙයා 50යි. එහෙමනම් අපෙන් අහනවා පුතේ සාදාගත්ත මුළු බීම ප්‍රමාණය කොපමණද කියලා. එතන මුළු බීම ප්‍රමාණය තියෙනවා පුතේ කොටස් 6 1යි 7ක්. එක කොටසක් තමයි මිලිලීටර් 50 වෙන්නේ. එතකොට කොටස් 7ක් ගත්තොත් 50 ඒවා 7ක් ගත්තා නම් හරිනේ. මුළු කොටස් ගණන වෙන්නේ පුතේ 1යි 6යි එකහු කළාම ලැබෙන 7. හරිද? එහෙමනම් මුළු බීම ප්‍රමාණය වෙන්නේ පුතේ මුළු බීම ප්‍රමාණය වෙන්නේ එක කොටසක් 50යි. මේ එක කොටසන්නේ 50. එහෙනම් 50 7ෙන් වැඩි කළා නම් හරි. 7 වරක් 0.0යි 7 වරක් 5 35යි. මිලිලීටර් 350 කියලා ලැබෙනවා පුතේ.
ඊළඟට පස්වෙනි ගාන අපිට කියනවා පුතේ මේ කාටසිය තලයේ A කියන්නේ 1 3 B කියන්නේ 2 1 කියන ලක්ෂ ලකුණු කරන්න. එතකොට බලන්න ඔයාලා හරියට ලකුණු කරාද කියලා. පුතේ 1 3 කියන්නේ පළවෙනියට කියන එකෙන් මේ පැත්තට යන්නේ. දෙවෙනියට කියන එකෙන් යන්නේ උඩට. එතන මෙතන පුතේ 1 3 කියලා කියන්නේ මෙන්න මෙතන. ඔයාලා එතන තමයි A කියලා ලියන්න ඕනේ. එහෙම නිකන් යන්න එපා. එතන A කියලා ලියන්න. ඊළඟට B කියන්නේ 2 ඒකලු පුතේ. අනේ B කියන්නේ 2 ඒකලු. මේ 2 පුතේ. හරි. ඊළඟට 1 මෙතන මෙතන. එතන තමයි B. හරි. ඊළඟට අපිට කියනවා පුතේ මේ කුලකය වෙන් රූපයක දක්වන්න. වෙන් රූපයක දක්වනකොට ඔයාලා කරන්න ඕනේ පුතේ රවුමක් ඇඳලා මේ ටික රවුම ඇතුලේ ලියලා දාන්න. රවුමක් ඇඳලා මෙහෙම A කියලා දැම්මා 2 3 5 7 කියලා මේක ඇතුලේ ලියුවා. 2 3 5 7 කියලා ලියුවා. ඊළඟට අපිට කියනවා පහත දැක්කන රූපයේ වර්ගඵලය සොයන්න. වර්ගඵලය කියලා කියන්නේ පුතේ දිග ගුණ කිරීම පළල 8යි 3යි ගුණ කරන්න ඕන. 8 ගුණ කිරීම 3. 8 වරක් 3 24යි වර්ග සෙන්ටිමීටර්. 24යි වර්ග සෙන්ටිමීටර්. අට සුළු කරන්න කියනවා 3න් 1යි 6න් 1යි. එතකොට පුතේ අපි මේකේ කරන්න ඕනේ හරය සමාන කරගන්නවා පුතේ. මෙයා 6නේ මේකත් 6ට ගේමු. ගුණ කරමු 2කින්. දෙවරක් 1 2යි. දෙවරක් 3 6යි. ධන 6න් 1යි. 6න් 2යි 1යි 3යි. අපිට ඕන නම් මේකට සමාන තුල්්‍ය භාගයක් ආයෙ ලියන්න පුළුවන් පුතේ. උඩයි යටයි දෙකම 3ෙන් බෙදුනොත් 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. 6න් 3 තිබ්බත් කමක් නැහැ. ඔතනටම ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට පෑනක තොගමිල 9යි 75යිලු පෑන් 100ක මිල කීයද අහන්න 9යි 75 ගුණ කරන්න ඕනේ 100. එතකොට පුතේ දශම ගැන හිතන්නේ නැතුව අපි ගුණ කරනවා 975යි ආ බිංදු දෙකක් දාන්න. හරි? ඊට පස්සේ දශම ස්ථාන දෙකක් වෙන් කරන්න 7. එතකොට උත්තරේ රුපියල් 975යි. 975යි. අපිට කියනවා 10 වෙනි ගාන පුතේ ඍණ 7 එකතු කිරීම ඍණ 10. පුතේ 10යි 7යි දෙකම ඍණෙන්ද එකතු වෙනවා පුතේ ඍණ 17ක් කියලා එනවා. ඍණ 17ක් කියලා එනවා.
12 लीटर मिलीलीटर लीटर मिलीलीटर 5,375 6 හයවරක් 5 30යි 3ක් ඉතුරුයි හයවරක් 7 42යි 45යි 4ක් ඉතුරුයි හයවරක් 3 18යි 22යි 2ක් ඉතුරුයි හයවරක් 5 30යි 2යි 32යි 12 පහත දැක්වෙන තොරතුරු අනුව තීර ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්නලු පුතේ. අපි බලමු තීර ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න. ක්‍රිකට් ගහන අය 40ක් ඉන්නවලු. එතකොට ක්‍රිකට් වලට 40ක් ලකුණු කරා නම් හරියි. ඊළඟ වොලිබෝල් 30ක් ඉන්නවලු. එහෙනම් මේකේ 30ක් ලකුණු කළා නම් හරි. ඊළඟ එක පුතේ. පහත සිද්ධි අතරින් ඒවා සිදු නොවන හෝ සිදුවන බව ප්‍රකාශ කළ නොහැකි සිද්ධි තෝරා යටින් ඉරක් අඳින්න. හරි. එලකිරි වීදුරුවක් සුදු පාට වීම එක සිදු වෙනවා. 1 සිට 6 දක්වා අංක කර ඇති ධාතු ගැටයක් උඩ දැමූ විට 7 ලැබීම. ඒක වෙන්න විදියක් නැහැ. වෙළඳ සැලකින් මිලදීගත් බිත්තරයක් නරක් වීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙනම් ඕක යටින් තමයි ඔයාලා ඉරක් අඳින්න ඕන. ඊට පස්සේ අපිට කියනවා පුතේ එකට 200 පරිමාණයට ඇඳ පරිමාණ රූපයක්. එකට 200යි පුතේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 200යි. එහෙනම් සෙන්ටිමීටර් 3කින් කොච්චරක්ද කියලා තමයි අහන්නේ පුතේ. එතකොට එකකින් 200 නම් 3කින් වෙන්නේ පුතේ 200 3ක්. එතකොට සෙන්ටිමීටර් 600යි. සෙන්ටිමීටර් 600යි කියලා කියන්නේ මීටර් 6යි. මීටර් 6යි. හරි. 15 පහත දැක්වෙන රූපයේ පරිමිතිය සොයන්නලු. පරිමිතිය කියලා කියන්නේ පුතේ වටේ දිග. දැන් ඔයාලා මේකේ වටේ දිග හොයාගන්න. දීලා නැති ඒවා ටික ලකුණු කරගන්න. නැත්නම් වටේ දිග හොයන්න බෑනේ. එතන මේ කෑල්ල දෙක නම් මේකේ මේ උඩත් පුතේ සෙන්ටිමීටර් 2ක් වෙන්න ඕනේ. ඊළඟට මෙතන ඉඳලා මෙතනට 7යි. එහෙනම් මේකේ වෙන වෙනම ගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. මම මේ පෙන්නන කෑලි තුන පුතේ මේ කෑල්ලයි මේ කෑල්ලයි මේ කෑල්ලයි ওই ටික එක්කව කළාම 7ක් වෙන්නනේ ඕනේ. එතකොට පරිමිතිය හොයන්න කිව්වොත් ඒ මන් නිල් පාටින් පෙන්නපු 7යි ඊළඟට මෙතන තියෙන 7යි ඊළඟට ඊට අමතරව තියෙනවා පුතේ දෙකේවා ඉතින් 2යි 4යි 6යි මෙතන 2යි 8යි 22ක් කියලා එයි සෙන්ටිමීටර්. ඊළඟට ග්‍රෑම්
25 මිලිග්‍රෑම් වලින් දක්වන ග්‍රෑම් එකක් කියලා කියන්නේ මිලිග්‍රෑම් 1000ක් පුතේ. එහෙනම් 25ක් කියලා කියන්නේ 25000ක් මිලිග්‍රෑම්. 25000ක් මිලිග්‍රෑම්. දෙක කොටස කරන්න ඕනේ 10 මම කිව්වා ඉවර වෙනකම් කරන්න කියලා පුතේ. ඉවර වෙනකම් කරන්න. ඊට පස්සේ ආයි ඉවර නම් ටියුට් එකේ මුලට 2019 පේපර් එක බ්‍රහස්පතින්ද අපි සාකච්ඡා කරනවා. ඒක කරන්න පටන් ගන්න. ඊළඟට අපිට කියනවා සුළු කරන්නලු පුතේ. තුනයි a වර්ගය a වර්ගය b වල තුන්වෙනි බලය නේද? තුන්වෙනි බලය. එතකොට දර්ශක පුතේ මෙතන a අකුරු 1යි මෙතන a අකුරු 2යි. ඔක්කොම a අකුරු තියෙනවා පුතේ 3ක්. b අකුරු 3ක් තියෙනවා. එතන 3 වගේ මට පේන්නේ. මේ ඇවිල්ලා 17 වෙනි ගාන. 18 වෙනි ගානේ අපිට කියනවා x ඍණ 1 5යි. එහෙනම් මේ ඍණ 1 මෙතනින් අයින් කරන්න ධන එකක් දැම්මා. ඒ පැත්තට දැම්මා නම් මෙහෙටත් දැම්මා. මේ කැපෙනවා 5යි 1යි 6යි. 5යි 1යි 6යි. ඊළඟට 19 අපිට කියනවා පුතේ රුපියල් 600ක මුදලක් A හා B අතර දෙකට එක අනුපාතයට බෙදුව විට A හා B අතර දෙකට එක අනුපාතයට බෙදුව විට Aට ලැබෙන මුදල සොයන්න පුතේ. දැන් මෙහෙමනේ වෙන්නේ 2යි 1යි 3යිනේ. එතකොට පුතේ මෙහෙම කොටස් 3ක් තමයි. ඒ කියන්නේ අපි ගොඩවල් 3කට වෙන් කරනවා මේක. ගොඩවල් 3කට වෙන් කළාම රුපියල් 600 තමයි වෙන් කරන්නේ පුතේ. එහෙනම් කොටස් එකක් බලන්න පුළුවන් අපිට 600 3ෙන් බෙදුවාම රුපියල් 200. ඒ කියන්නේ පුතේ රුපියල් 200 ගොඩවල් 1යි 2යි 3කට වෙන් කරලා තියෙනවා. එතන මෙයාට කියනවා ගොඩවල් දෙකක් ගන්න. අනිත් එක්කෙනාට කියනවා එක ගොඩක් ගන්න. එහෙනම් එතකොට Aට ලැබෙන්නේ පුතේ එයාට ගන්න කියන්නේ 200 ගොඩවල් දෙකක්. රුපියල් 400. රුපියල් 400ක් තමයි එයාට අපි ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ 20 අපිට කියනවා පුතේ පහත දැක්වෙනුවේ ඝන වස්තු දෙකක මුහුණත් දාර හා ශීර්ෂ පිළිබඳ තොරතුරු වේ. හිස්තැන් සම්පූර්ණ කරන්න. එතකොට අපිට කියනවා මුහුණත් ශීර්ෂ දාර වෙන්නේ පුතේ. ඒක ඔයාලට මතක් වෙන්න ඕනේ ඔයිලර් සම්බන්ධය. v ධන h සමානයි e ධන 2. e ධන 2 එහෙමනේ වෙන්න ඕනේ නේද? එතකොට මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව සමානයි දාර ගානට වඩා දෙකක් වැඩි වෙන්න ඕනේ. එහෙමනම් ඔයාලා පුතේ මේකේ ලියලා තියෙන්න ඕනේ මේ 12ට වඩා දෙකක් වැඩියෙන් ආවනම් හරි මෙතන. එතන 8ක් ආවනම් හරි නේද බලන්න. එතන 6යි 8යි එක්කව කළොත් 14ක් එනවා. මෙතන 6නේ තියෙන්නේ 8ක් වෙන්න දාගත්තා නම් හරි. එහෙමනම්
මෙතනට දැම්මනම් හරි 4ක්. 4යි 4යි 8යි හරිනේ. එතකොට මූණත් ගාන ශීර්ෂ ගාන සමානයි. ධාර ගාන දන 2. දැන් මෙයාට වඩා දෙකක් වැඩි වෙන්න මේ පැත්තේ ආවනම් හරි. ඕක තමයි වෙන්න ඕනේ. හරිද? හරි පුතේලා පොඩ්ඩක් බලමු. පහත එක් එක් ගණ පස්සේ ශීර්ෂ ගාන, මුහුණත් ගාන හා ධාර ගණන වෙන් වෙන් වශයෙන් ලියන්න. ඒක ඔයිලර් සම්බන්ධයට අනුකූල වෙන බව පෙන්වන්න. හරි. අපි මෙහෙම කරමු. ඝන වස්තුව එහෙම ලියන්න පුතේ පිළිවෙල ලියමු. ඔයාලා කැමති විදිහට ලියුවා ඇති. ඝන වස්තුව ඊළඟට ශීර්ෂ මුහුණක් දාන්න නේද? ශීර්ෂ ගණන මුහුණක් ගණන ධාර ගණන ශීර්ෂ ගණන මුහුණක් ගණන ධාර ගණන අපි ওই විදිහට ලියමු. එතකොට ගණකය ගණකයනේ තියෙන්නේ අනිත් එක විදිහට සවිදි චතුස්තලය. මම චතුස්තලය කියලා ලියන්න. ගණන් කරලා ලියා ගන්න තියෙන්නේ පුතේ. හරි? ශීර්ෂ ගණන. ශීර්ෂ කියලා කියන්නේ 8යි. 8යි. මුහුණත් ගණන කියලා කියන්නේ පුතේ 6යි. එතකොට ධාර වාලට ලැබෙවි 12ක්. හරිද? ඊළඟට අනිත් එක සවිදි චතුස්තලයකට ශීර්ෂ ගාන වාලට ලැබෙවි 4ක්. මුහුණත් ගාන ලැබෙවි 4ක්. ධාර එතකොට 6ක් ලැබෙවි. ඊළඟට අපිට කියනවා එම එක් එක් ඝන වස්තුවක් උපයෝගී කරගෙන ඒ ඔයිලර් සම්බන්ධයට අනුකූල වෙන බව පෙන්වන්න පුළුවන්. එකක්. එන ඉතින් අපි කැමති එකක් ගමන් ඝනකේ ගන්නවා. ඒකේ අපිට ලියන්න තියෙන්නේ අලුතෙන් ලියන්න දෙයක් නැහැ. ඔයිලර් සම්බන්ධය ලියනවා. v ධන f සමානයි e ධන 2. හරි? එතකොට v කියන්නේ ශීර්ෂනේ. 8 ධන 6 සමානයි 12 ධන 2. 14යි 14යි. එතකොට දෙපැත්ත සමානයි කියන්නේ අපි කියන ඒ හින්දා ඔයිලර් සම්බන්ධයට අනුකූල වෙයි කියන්නේ. ඒ නිසා ඔයිලර් සම්බන්ධයට අනුකූල වේ. ඔයිලර් සම්බන්ධයට අනුකූල වේ. ඊළඟට අපිට කියනවා පුතේ B සරල රේඛාවක් අඳින්නලු AB කියන. හරි?
පුතේ දැන් මම මේක අඳින හැටි තමයි කියන්නේ මට ඇඳලා පෙන්නන්න විදිහක් නෑ හරි. එතකොට AB සරල රේඛා ඛණ්ඩයක් අඳිනවා. ඔයාලා කරන්න ඕනේ පුතේ රේඛාවක් ඇඳලා කව කටුවට සෙන්ටිමීටර් 8ක් අරගෙන මේ තැනකින් කියලා මෙහෙම ඡාපයක් අඳින්න. ආයසරයක් මෙතනින් කියලා ආයි ඡාපයක් අඳින්න. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් ඒක AB කියලා නම් කරන්න. ඊළඟට අපිට කියනවා පුතේ AB හි මධ්‍ය ලක්ෂ්‍ය C ලෙස ලකුණු කර. මැද හොයන්න පුළුවන් පුතේ 8 නම්. ලකුණු කර AC එක් පාදයක් වන ACD සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. දැන් ඔයාලට තියෙන්නේ කව කටුවට 4ක් ගන්න පුතේ. 4 නෙමෙයි තියෙන්නේ. අරගෙන මේ පැත්තෙන් A වලින් කියලා ඡාපයක් ගහන්න C වලින් කියලා ඡාපයක් ගහන්න. ගහලා මේ ආකරන. ACD උනම් පහලින් අඳින්නත් තිබ්බා ඒක නේ. ඊළඟට කියනවා D කේන්ද්‍රයේද DC අරයදන වෘත්තය නිර්මාණය කරන්න. D කේන්ද්‍රයේද මෙතනින් කව කටුවේ තුල තියලා මෙතනට තුල අරගෙන වෘත්තයක් අඳින්න. එතකොට මේ හරහා කොහොමයි එම වෘත්තයේ ඇසුරින් සවිදි ෂඩශ්‍රය නිර්මාණය කරන්න. මම හිතන්නේ දැන් ඔයාලට පුළුවන් පුතේ අඳින්න. දැන් සෙන්ටිමීටර් 4නේ පුතේ තියෙන්නේ. කව සෙන්ටිමීටර් 4 වෘත්තය යන්නේ මේ ඇන්දේ. මෙතන ඉඳලා ඉතුරු ටික බෙදන්න පුතේ. 4 4 කව කටුව කියලා අහන්න. ගාන්න බෙදේ. ඒ ඔයාලට පුළුවන් මේක යාකලාම සවිදි ෂඩශ්‍රය වුණ ඇඳලා. මේ මැද ටික අඳින්න ඕනේ නැහැ. වටේ ටික ඇඳලා නම් ඒක ඕනේ. මම පුතේ ඔයාලගේ යාළුවෙක් ඇඳපු එකක් පෙන්නන්නම්. දෙවෙනි ගානතේ පළවෙනි එකේ ප්‍රතිශත විදියට දක්වන්න පුතේ. ප්‍රතිශතයක් විදියට දක්වනවා කියන්නේ හරය 100 වෙන භාගයකට ගේනවා පුතේ. හරිද? හරය 100 වෙන භාගයකට ගේනවා. එතකොට නැත්තම් කෙලින්ම 100ෙන් ගුණ කරන්නත් පුළුවන්. මම මේක 25ෙන් ගුණ කරනවා. අනේ 100 ගන්න ඕනේ. 25 ඒවා 3ක් 75යි 25 4ක් 100. එතකොට 100ෙන් 75යි කියන්නේ පුතේ 100ට 75යි. 175. දෙවෙනි එක 0.8 ඔන්නම් ඉතින් භාගයක් කරලා 10න් 8 කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම 100ෙන් වැඩි කරත් හරි මේක. දශම නැහැ කියලා හිතලා 100ෙන් වැඩි කළොත් පුතේ 8 100ෙන් වැඩි කළාම 800යි. දශම ස්ථාන එකක් තියන්න ඕනේ. එකක් තිබ්බාම මෙතනින් තිබ්බනම් හරි නේද?
80.0 කියන්නේ 100ට 80යි 100ට 80යි. ඊළඟට අපිට කියනවා පුතේ සුළු කරන්න. 7න් 2 ධන 7න් 1. එතකොට හරය සමාන හින්දා නිකම් එකතු කරන්න පුළුවන් පුතේ 7න් 3යි කියලා. 7න් 3යි කියලා. ඊළඟට 10න් 3 ධන 5න් 1. 10න් 3 ධන 5න් 1. පුතේ මේක 10ට ගේන්නයි ඕනේ. දෙකෙන් ගුණ කළා නම් හරි. 10න් 3 ධන 1 වරක් 2 2යි 5 වරක් 2 10යි. එතකොට 3යි 2යි 5යි 10න් 5යි. අපිට ඕන නම් තව දුරටත් මේක සුළු කරන්න පුළුවන් පුතේ. තව දුරටත් සුළු කරනකොට උඩයි යටයි දෙකම 5න් බෙදන්න පුළුවන්කම තියෙනවනේ තුල්ලේ භාග පුතේ. 5 5න් බෙදුවාම 1යි 10 5න් බෙදුවාම 2යි. දෙකෙන් එකටම අපිට සුළු කරගන්න පුළුවන්. වඩා හොඳයි දෙකෙන් එකටම සුළු කරා නම්. ඊළඟ තුන්වෙනි එක 3යි 4න් 1 5යි 3න් 1. පුතේ මේක සුළු කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් විෂම භාග කරලා සුළු කර හැකි නැත්නම් පූර්ණ සංඛ්‍යා වෙනම අරගෙන සුළු කරන්නත් පුළුවන්. මම මේක විෂම භාග කරලා සුළු කරනවා පුතේ. එතකොට ප්‍රශ්න නැහැ. 4න් 4 වරක් 3 12යි 12යි 1යි 13යි. 3න් 3 වරක් 5 15යි 15යි 1යි 16. දැන් හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගන්න ඕනේ. 4 වරක් 3 12යිනේ පුතේ. 12ට ගේමු. එතකොට හරි. 12ට ගෙනාවා නම් හරි නේද? 3න් ගුණ කරමු මෙයාව. මෙයාව ගුණ කරමු 4. එතකොට මෙතන එනවා 13 3න් ගුණ කළාම 39යි පුතේ. 4 වරක් 3 12යි. 64යි 12යි. එනවා 12න් පුතේ 39 64යි අපි එකව කරන්න ඕනේ. 13යි 10යි 103යි. දැන් ඔහොම ඉලක්කම් තියන්නේ නැහැ නේ පුතේ. 103 12න් අපි බෙදනවා. 12 වරක් 8 96යි 7ක් ඉතුරුයි. 8යි 12න් 7යි. දැන් මේකේ උත්තරය අපිට ලියන්න පුළුවන් පුතේ 8යි 12න් 7යි කියලා. එහෙම නැත්තම් තව විදියක් තියෙනවා මේක හදන්න. ඒතකොට ඒකේ ලොකු ඉලක්කම් එන්නේ නැහැ. පොඩ්ඩක් සමහර වෙලාවට යොදා ගන්න ගියාම අමාරුයි. මම ඒකත් හදලා පෙන්නන්නම් පුතේ. අපිට කළ හැකි මෙහෙම. 3යි 4න් 1 ධන 5යි 3න් 1 පූර්ණ සංඛ්‍යා වෙනම ගන්නවා. 3 ධන 5 ධන 4න් 1 ධන 3න් 1. එතකොට මෙතන එනවා 5යි 3යි 8යි. ඒ කරදරයක් නැහැ නේද පුතේ? දැන් මෙයාව සුළු කරනවා අපි. මේක පොදු හරයට ගන්නවා. 4 ගුණ කරනවා 3න් ඉස්සල විදිහම තමයි. 3 ගුණ කරනවා 4.
එතකොට 3 වරක් එක 3යි 4 වරක් 3 12යි 4යි 12යි එතකොට මෙතන එනවා 8 ධන 12න් 7 8 ධන 12න් 7 කියන්නේ පුතේ 8යි 12න් 7 උත්තරේ එනවා 8යි 12න් 7යි කියලා. එක කොටසක් අහනවා පුතේ ඒකේ. ඒකත් අපි එහෙමම ලියලා ඉමු. ඉතිරි වූ මුදල. එතකොට රෝම ඉලක්කම් 2 රුපියල් 300ක් නේ පුතේ අරයි යන්නේ. ඒකෙන් 235ක් අපි අඩු කරා නම් හරියි. 10න් 5ක් 5යි. මෙතන දැන් තියෙන්නේ 9 9න් 3ක් 6යි. බිඳුව. මුල බිඳුව දැම්මේ නැති වුණාට කමක් නැහැ. රුපියල් 65ක් ඉතිරි වෙනවා පුතේ. හතරවෙනි එක පුතේ ත්‍රිකෝණාශ්‍රාකාර ශාලාවක දිග හා පළල 30 හා 12 වේ. එක පැත්තකට 30යි අනිත් පැත්තට 12යි. 30 හා 12 වෙනවා. ශාලාවේ බිමේ වර්ගඵලය හොයන්න. 12යි 30යි ගුණ කරනවා. 360යි වර්ග මීටර. 360යි වර්ග මීටර. ඊළඟට කියන ශාලාවේ දිග පැත්තට කොච්චර ටයිල් ඕනේ දහනවා අල්ලන්නද? එතකොට මීටර් භාගය වෙන්නේ පුතේ අල්ලන්නේ උන්. මේක මීටර් භාගය. ඒක භාගය වෙන අල්ල යනවා. ටයිල් කැට දෙකක් ඇල්ලුවොත් පුතේ මීටරයක් ඇල්ලෙනවනේ. ටයිල් කැට දෙකක් ඇල්ලුවොත් මීටරයක් ඇල්ලෙනවනේ පුතේ. එතකොට එක මීටරයකට ටයිල් කැට දෙකක් එහෙම නේද? ටයිල් කැට දෙක ගානේ ඕනේ. එනදී මීටර් 30කට 30 ඒවා දෙකක් 60ක් ඕනේ. ටයිල් කැට 60ක් ඕනේ. ඊළඟට කියනවා සම්පූර්ණයෙන් කොච්චරක් ඕනේ දානවා. මේ පළල පැත්තට අපි හොයලා ඉමු. පළල පැත්තටත් ඕනේ පුතේ මීටර් 12ක් තියෙනවනේ. එක මීටරයකට දෙක ගානේ ඕනේනේ. එතකොට 12 වරක් 2
24ක් ඕන. එහෙමනම් අවශ්‍ය මුළු ටයිල් කැට ගණන වෙන්නේ 24 පේලි 60ක් ඕනි පුතේ. 24 60න් ගුණ කරමු. බිංදුව අමතක කරලා ගුණ කරමු. 6 වරක් 4 24යි දෙයක් ඉතුරුයි. 6 වරක් 2 12යි 13යි 14යි. අයින් කරපු බිංදුව මෙතනට දාමු. 1440ක් කියලා ලැබෙනවා. 1440. ඊළඟ පරිමාණ රූපයක් ගන්න පුතේ 1ට 600 පරිමාණයට. පොඩි කාලේ වැඩක් බලමු. 1ට 600. මේකේ තේරුම වචනෙන් ලිව්වොත් සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 600ක් දැක්වෙනවා කියන එක තමයි පුතේ තේරුම. එකකින් 600ක්. එතකොට සෙන්ටිමීටර් 600යි කියලා කියන්නේ සෙන්ටිමීටර් 600යි කියලා කියන්නේ පුතේ මීටර් ගත්තොත් සෙන්ටිමීටර් 100ක් තමයි මීටර් එක. එහෙනම් මේක 100ෙන් බෙදුවාම මීටර් 6යිනේ. මීටර් 6ක් එන්නේ. හරි. එහෙනම් අපිට පුළුවන් මේකේ දිගටයි පළලටයි කොච්චරක් ඕනේද කියලා හිතන්න. එතකොට මේකේ දිග කියලා කියන්නේ පුතේ 30යිනේ. පරිමාණයෙන් බෙදලා ගන්න 36න් බෙදුවාම සෙන්ටිමීටර් 5යි පුතේ. පළල විදිහට මීටර් 12නේ පුතේ තියෙන්නේ. 12 අපි බෙදන්න ඕනේ 6න්. එතකොට එනවා 2යි සෙන්ටිමීටර් කියලා. සෙන්ටිමීටර් 2. එතකොට දැන් ඔයාලට තියෙන්නේ පුතේ මැනලා රූපයක් ඇඳ ගන්න. මැනලා රූපයක් ඇඳනම් හරි. එක පැත්තක් සෙන්ටිමීටර් 5යි. අනිත් පැත්ත පුතේ සෙන්ටිමීටර් 2යි. 5යි 2යි මැනලා ඇඳනම් හරි. හරියට මැනලා අඳින්න බලන්න පුතේ.
ඊළඟට පස්වෙනි ගාන පුතේ පස්වෙනි ගානේ අපිට කියනවා පහත දැක්කෙන ත්‍රිකෝණයේ එක් එක් පාදයේ දිග දක්වලා තියෙනවලු පරිමිතිය ලියන්නලු පුතේ x අකුරු දෙකකුයි y අකුරු එකකුයි තියෙනවා නේද x අකුරු දෙකකුයි y අකුරු එකකුයි තියෙනවා කොහොම තියන්න පුළුවන් එහෙම නැත්තම් මෙතන ගන්න පුළුවන් අපිට x අකුරු දෙකක් කියන්නේ x 2x ධන y කියලා කැමති විදියක් කරන්න පුළුවන්. හරි. ඊළඟට අපිට කියනවා xy දීලා අගේ අහනවා පුතේ. අපි මෙතන ආදේශ කරමු. මේ උදේකට දාමු ලේසිනේ. x කියලා කියන්නේ 8යි. 8 ධන 8 ධන y කියන්නේ 4යි. 8යි 8යි 16යි 16යි 4යි 20යි කියලා කියනවා. ඊළඟට කියන ඇපල් ගෙඩි B කොටස පුතේ. ඇපල් ගෙඩි පහක් මිලදී ගැනීමට රුපියල් 150ක් දුන් විට 15ක් ආයි ලැබුණා. ඇපල් ගෙඩියක මිල x කියලා අරගෙන සමීකරණයක් ගොඩනගන්නලු. දැන් ඇපල් ගෙඩි පහක මිල කියන්නේ පුතේ එතකොට x ඒවා පහක්නේ 5යි x. ඒක සමාන වෙන්න ඕනේ 150න් 15ක් අඩු කළාම ලැබෙන ගාණටයි රුපියල් 15ක් ආයි දුන්නා කියනවනේ. එහෙම නැත්නම් ඔයාලා මෙහෙම එකක් ලියලා තියෙත් හරි. ඇපල් ගෙඩි පහක මිලට 15ක් එකතු වුණාම සමානයි 150යි. ඒත් හරි ඈ. එහෙම ලියන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම ලියවා ලේසි. දැන් අපි මේක විසඳමු. 5x 150න් 15ක් අඩු කරනවා 135යි. දෙපැත්තම 5න් බෙදනවා 5 වරක් 2 10යි 5 වරක් 7 35. ඔන්න ඉස්සරහට රුපියල් දෙන්න හැකි නැත්තම් මම ඔය දැම්මා වගේ අගට ඔය විදිහට දාන්න පුළුවන්කම තියෙනවා. පස්වෙනි ගාන සම්පූර්ණ කරමු. අපිට කියනවා පුතේ මේ ලක්ෂවල ඛණ්ඩාංක ලියන්න. හරිද? එතකොට A තියෙන්නේ ඉස්සෙල්ලාම එකට ඇවිල්ලා උඩට කොහෙවත් ගිහිල්ලා නැහැ. එතකොට A කියන්නේ පුතේ අපි ලියන්නේ එකේ බිඳුව. මේ A හරි. ඊළඟට B කියලා කියන්නේ පුතේ පහට ගිහිල්ලා නැහැ නේ පහේ බිඳුව. B මට ලියන්න පුළුවන් පහේ බිඳුව. ඊළඟට C තියෙන්නේ පුතේ මේක නම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න තමයි තියෙන්නේ. ඒක පුතේ ඇඳීමේ දෝෂයක් නේ තියෙන්නේ මේ මගේ දෝෂයක් නෙවෙයි පේපර් එකේ ඔහොම තිබිලා තියෙන්නේ 6යි දශම ගණන් වල ගන්න බෑනේ අපිට නේද අපි ගමු මේ පැත්තේ 6යි මේ උඩ පැත්ත 4යි නේද 6 4 කියලා ගමු එතකොට C ගන්නම් මම 6 4 C
ඊළඟට D ඔය වගේම ගැටලුවක් තියෙනවා පුතේ. D මට පේන විදිහට ළඟ 3ට පුතේ. මේ පැත්තෙන් 3 මේ පැත්තෙන් 5 නේද? 3 5 කියලා ලියන්නම්කෝ D. D පුතේ 3 5. ඊළඟට තව එකක් තියෙනවා. E තියෙනවා පුතේ 0.4. හරි. එම ලක්ෂ අනුපිළිවෙලින් යා කර ආරම්භක ලක්ෂයට පැමිණෙන්නලු. අපි අනුපිළිවෙලින් යා කරමු. ඒ වලින් නම් එක යා කරන්න. ඒ වලින් නම් B ට. B වලින් නම් C ට. D ට. E ට. ආයසරයක් ඒට. ඊට පස්සේ අපිට කියනවා පුතේ මේ සෑදෙන රූපයේ සමමිතික අක්ෂය අඳින්නලු පුතේ. සමමිතික අක්ෂය අඳිනකොට සාමාන්‍යයෙන් අපි අඳින්නේ පුතේ කඩිරි වලින්. ඉතින් මේක නම් කරන්න දෙයක් නැහැ. මම මේක මෙහෙම අඳින්නම්. මේ පොඩි ගැටලුවක් තියෙනවා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙන්නේ මගේ පේපර් එකේ නම් මේක මේ 3ට එන්නේ පුතේ. සමමිතික අක්ෂය යන්නේ. සමමිතික අක්ෂය මත ලක්ෂ දෙකක් ලකුණු කර ඒවායේ ඛණ්ඩාංක ලියන්න. අපි මේ වගේ ලකුණු කරමු. ඔන්න එකක්. ඔන්න තව එකක්. මේ පැත්ත ගානට බලලා ලකුණු කරන්න. එතකොට මේ තියෙන්නේ පුතේ 3 1. ඔය 3 1. එතකොට මේ මම ලකුණු කරේ 3 2. හැම එකකම පුතේ පළවෙනි එක නියතයක් වෙන්නේ. 3 වෙන්නේ පුතේ හැම එකෙම. 3 2 ඊළඟ 3 3 3 4 3 5 3 6 ඕම දිගට යනවා හැම එකම 3. මම ඇඳ. හරි. ඊළඟ ගානේ අපිට කියනවා පුතේ බහුතීර ප්‍රස්ථාරයක් අඳින්න. අඳිමු බලන්න පුතේ බහුතීර ප්‍රස්ථාරය. මේ බහුතීර ප්‍රස්ථාරයක් කියන්නේ පුතේ අද අපිට කියන්නේ 7 වෙනි එකේ බහුතීර ප්‍රස්ථාරයනේ ಜಾති දෙකක් නේ පුතේ. එතකොට බහුතීර ප්‍රස්ථාරයක් අඳිනකොට අපි අඳින්න ඕනේ මෙහෙම අඳින්නයි ඕනේ මං හිතන්නේ. දැන් මේ ඔයාලා මේ චිත්‍ර ප්‍රස්ථාරයක් ඇඳලා සමහරු ඔන්න චුට්ටක් බලන්න. මම බෝඩ් එකේ ඇඳ ගන්න බෑ මං ඉතින් මේකේ අඳිනවා. දැන් බලන්න මේ ඔයාලගේ තිබ්බ වගුව මම මේක දාගත්තේ. මේ එළවලු ලොරි ගාන, පළතුරු ලොරි ගාන. ඊට පස්සේ මේ දවස. ඊළඟට මේ තියෙන ලොරි ගාන, මේ තියෙන්නේ පළතුරු ලොරි ගාන. දැන් පුතේ මෙන්න මේකට බහුතීර ප්‍රස්ථාරයක් ඇඳහම ඔයාලට එන්න ඕනේ පුතේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ තීර දෙකක් තියෙනවා. ඒක පාට දෙකකින් යන්න ඕනේ. ඔය තියෙන දේ ඔයාලට පේනවනේ මේ. දැන් මේකේ මේ උඩ පේලිය මේ පළවෙනියට තියෙන්නේ මොනවද? එළවලුනේ. ඒක තමයි මම මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ. ඊළඟට මේ දෙවෙනියට තියෙන පළතුරුනේ. මේ තියෙන පළතුරු ටික ඔන්න ඔය වගේ පාට දෙකකින් ඇදෙන්න ඕනේ. එතකොට මේ බලන්න සඳුදාට අදාළ ටික පුතේ මෙතන ගාන්න මේ මණ්ඩේ කියලා මම දැන් මේ සඳුදාට අදාළ ටික මේ දෙක එකට ඇඳෙනවා පුතේ මෙතන. ඔන්න ඔහොම ඇඳෙන්නයි ඕනේ. හරි?
දැන් එතකොට ඔහොම නම් මම මේකේ පොතේ සාමාන්‍ය පැත්තට එක කොටුව ගන්න වෙන්නේ නැත්නම් ඉඩ මදි වෙයි. එහෙම නැත්නම් අඳින්න පුළුවන් පැත්තකට ගන්න. අනිත් පැත්තට හරි කමක් නැහැ ගන්න. දැන් අපිට කියනවා ඊළඟට ඒවත් මම කියන්නම්කෝ ඒ ගාම්ම. අපිට කියනවා පුතේ මොනවාද අඩුම ලොරි සංඛ්‍යාවක් පැමිණි දවස කුමක්ද? මේ වගුව දිහා බලලා කියන්නත් පුළුවන්. නැත්නම් මේ ප්‍රස්ථාර දිහා බැලුවා නම් මේ බලන්න මේ අන්තිම එක මේ ඉරිත තමයි අඩුම ලොරි සංඛ්‍යාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක ඉරිදානේ පුතේ. අඩුම ලොරි සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන ඉරිදා. ඊළඟට කියනවා ප්‍රස්ථාරයේ ඇසුරින් එළවලු ලොරි රට සමානව පැමිණි දවස් මොනවද අහනවා. ඒ එළවලු තමයි මම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. එතකොට බලන්න එළවලු සමානව පැමිණි දවස් මේ ලස්සනට තියෙන්නේ මේ 12 පොලිමක් තියෙනවා පේනවා නේ මෙතන. ඒ කියන්නේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඔයාලා ලියන්න ඕනේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ගානට තියෙන එක මට්ටමේ. ඒ තුන්වෙනි එකේ අයන්න. ඒ තුන්වෙනි එකේ B එක් දිනක් තුල එළවලු හා පළතුරු ලොරි රථ සංඛ්‍යාව සමානව පැමිණෙන දින ගන්න. එළවලු පළතුරු සමානව වෙන බලමු පුතේ. මේ තියෙන එකක් තියෙනවා. සෙනසුරාදා සමාන වෙන්නේ. ඉරිදා සමාන වෙන්නේ. අනිත් එකකවත් සමාන වෙලා නැහැනේ. එහෙනම් සමානව පැමිණෙන දින ගණන කීයද කියලා අහන්නේ පුතේ. දින පුතේ 2යි. දවස් 2යි තියෙන්නේ. එතකොට තුන්වෙනි එකේ B කොටසේ උත්තරේ පුතේ 2යි. එතකොට ඔතනින් පුතේ ඔය ප්‍රශ්න පත්‍රයේ ඉවර වෙනවා.